නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උත්තිඨේ නප්පමජ්ජේය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිච ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මේ මොහොත රිලැක්ස් නාලිකාවට සවන් දීමට නැරඹීමට අවස්ථාව දාගත්තා වූ සදහැබර පින්නතුනි අනුග්‍රහක බවතුන් අපට ආරාධනයක් කරමින් නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමති ධර්ම දේශනාවක් කරන්නයි කියලා තමයි තිබෙන්නේ. ඒ අනුව මම ධම්මපදයෙන් හොයාගත්ත බුදුරජාණන් වහන්සේ ඔබට කරලා තියෙන ආරාධනයක්. මම මේ ආරාධනය විස්තර කරනවා. ඔබ ආරාධනය පිළිගන්නවද නැද්ද කියන එක පිළිබඳව ඔබයි තීරණය කරන්න ඕන. පිළිගත්තොත් නම් මේ ගාථාවේ සිදහන් වෙනවා හුඟක් හොඳ යහපතක් සිද්ධ වෙනවායි කියලා. තමන්ට පමණක් නොව අනුන්ටත් සමාජයටත්. කුමක්ද මේ ආරාධනය කියලා අපි පියවරෙන් පියවර පැහැදිලි කරමු. තිට්ඨේ නප්පමජ්ජේය. ඔය තියෙන්නේ කාරණා දෙකක්. තිට්ඨේ කියන එකෙන් සාමාන්‍යයෙන් කියන්නේ ඉඳගෙන ඉඳලා නැගිටින්න හරි නිදාන ඉඳලා නැගිටින්න හරි කියන එක නෙවෙයි. මේ බුදුන් වහන්සේගේ අවවාදානුශාසනා ත්‍රිනුගත් ඒවා අනුගමනය කරන්නට තේරෙන්නේ නැති පොහුදුන් කියන්නා වූ සමාජය හිටගනත් ඉඳගනත් නිදි. දැස් පියාන නිදි නෙවෙයි. තවත් නින්දක ඉන්නේ. මෙන්න මේකට කියනවා කෙලෙස් නින්ද කියලා. මේ නින්ද ඒ ණයට තිබෙනවා අඳුරු තුනකින් වැහිලා ඉන්න. ලෝභ අන්ධකාරය, ද්වේෂ අන්ධකාරය, මෝහ අන්ධකාරය. ඒ අඳුරට වැදිලා නිදි මේ අය. රාත්‍රියට නින්ද නෙවෙයි මම කතා කරන්නේ. දවල්ුත් නිදි. මම මේ ළඟදී පුංචි දරුවෙකුගේ කරුණු පැහැදිලි කිරීමකට සවන් දුන්නා. තාත්තයා අපි ඉගෙන ගන්න වෙනවා මේ තවල්ටත් නිදාගෙන ඉන්නේ කියලා. කියන්නේ අපි රැට නිදාගෙන ඉන්න එක තේරෙනවා මේ දවල්ට නිදාගෙන ඉන්න එක තේරෙන්නේ නැහනේ කියලා. ඒ කියන්නේ මම කියන එක තමයි. මේ සමාජයේ ඇස් අරගෙනත් නින්දක ඉන්නවා කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව දාරනවා. ඒ නින්ද ඉඳගෙන නම් මේ වැඩේ කරන්න බෑ. ඒකෙන් අවදි වෙන හැටි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව දාරනවා උත්තිට්ඨේ කියන පදයෙන්. ඒ වගේම අවදි වුණෙන් පස්සේ අප්‍රමාද වෙන්න කියලාත් කියනවා. කොමකටද? ධම්මං සුරචරිතං චරේ. ධර්මයේ සහ සුචරිතෙහි හැසිරෙන්නට. දැන් මම මේ පදේ දෙකට කඩන්න කැමතියි. ධර්මයේ නැතුව සුචරිතේ හැසිරීමක් තිබෙනවා සමාජයේ. ඒක සුචරිතං චරේ විතරයි. ඒක කාය වචී මනෝ සුචරිත වෙන්න පුළුවන්. ඒක ලෞකික වෙනවා. මේ සුචරිතේ හැසිරෙන පවණින් ධම්මං චරේ බෑ. නමුත් ධර්මෙත් හැසිරෙන්න කියලා තියෙනවා. ධර්මයේ සහ සුචරිතෙහි. අනේ ධර්මයේ සහ සුචරිතේ හැසිරීමට නැගී සිටින්න කියලායි කියන්නේ. ඒ වගේම
අප්‍රමාද වෙන්නයි කියලා කියන්නේ. මේ සඳහා සුදුස්කන්ධයේ ලේඛනයක් උන්වහන්සේ මේ පසු අදන වශයෙන් අමුණලා නැහැ මේ ගාථාවට. හේතුක ප්‍රතිසන්දිය තියෙන්න ඕන, පාරමිතා සම්පූර්ණ කර දෙන්න, කැලේට යන්න ඕන, මහාන වෙන්න ඕන, හතර කේන්දරේ පාළු වෙලා තියෙන්න ඕන. නැත්නම් ග්‍රහචාරයේ ග්‍රහයෝ 3 දෙනෙක් 4 දෙනෙක් එක තැන ඉන්න ඕන කියලා. ඔය පස්මේ සමාජයේ එහෙමත් තියෙනවා. ඒ මිනිසුන් දෙසූ බව නමනක් බව නොදන්න අය. මිනිස් සමාජයෙන් වෙන්නේ වෙනම කටයුත්තක් කළ යුතුයි කියලා උපකල්පනය කරන අය ලෝකේ වඳුරන් ඉන්නවා බුදු සමය සම්බන්ධයෙන්. අදින් ධම්මං සුසිරිතංචරේ තනියෙන් හැදෙන්න මොන කැලේට ගිහින් ඕනයි. එහෙම එකක් කියලා හිතන එකම වැරද්දක්. එවිට බුදු සමයේ මිනිසුන්ගෙන් වෙන්නු හුදකලා වූ අය සඳහා සීමා වුණ සමාජයට වැඩක් නැති එකක් බවට පත් වෙනවා. ඒ බඳු අයට උපස්ථාන කිරීමෙන් පින් සිද්ධ කරගන්න එක නම් සමාජයට තියෙන වැඩේ මදි. බුදු සමයෙන් ලබා දෙන පළ ප්‍රයෝජන සමාජයට මදි. මා හැම හිතන්නේ නැහැ. මා හිතන්නේ මේ ලබාගත් ජීවිතේ ගත කරගෙන යන ගමනේදීම තමන් දකින ආකාරයේ වරද්දක් අනුව එහි තිබෙනවා නිදා සිටීමක් සහ මේ පමාද වීමක්. අනේ ඒ නිදා සිටීමෙන් සහ පමාද වීමෙන් නැගිටින්න කියන එක තමයි මේ උත්තිට්ඨේන අපමජ්ජය කියලා කියන්නේ. ඒක තමයි ඔබට කරන යෝජනාව බුදුරජාණන් වහන්සේ. ඉතුරු පද දෙකත් අරගෙන ආයේ මුලින් ඉඳලා අපි ලිහිමු. ඒකේ ප්‍රතිඵලත් උන්වහන්සේ පෙන්නනවා. ඒ පුද්ගලයාට නමක් දානවා ධම්මචාරී. ධම්මචාරී ධර්මයේ හැසිරෙන. වනයේ හැසිරෙන වනචාරී. හින්දු දහමට අනුව අවිවාහක හැසිරෙන බ්‍රහ්මචාරී. එයා චාරී කියන්නේ හැදෙන්නේ. ධර්මචාරී. ඒ ධම්මචාරී ධර්මචාරී වුණාම ඔව් සුවෙන් වාසය කරනවලු. ඒ විතරක් නෙමෙයි අස්මින් ලෝකේ පරම්හිච කියලාත් තියෙනවා. අන්න ඒක තමයි මට පෙනෙන වාසිය. තමන්ගේ ලෝකේ තමන්ටත් ඔය ලෝකේ කියන්නේ වර්ල්ඩ් නෙමෙයි. තමන්ටත් යහපතක්. පරම්හිච. ඔය ගාතාව නම් ඉතින් සිංහලට පරිවර්තනය කරේ පරලොවත් කියලා තමයි ලියලා තියෙන්නේ. නෑ. පරේ පරම්හි පරස්මින් පරේසු කියන පදේ වර්ණගෙන හිනු ගත්තාම පරම්හි කියන්නේ අන් අය කෙරෙහි. මේ ධම්මචාරී වුණ පුද්ගලයා තමන්ටත් අනුන්ටත් කරදරයක් නැති කෙනෙක් වෙනවලු. දැන් මේ සමාජයේ ධම්මචාරී නොවන අය මොකද කරන්නේ? මත්පැන් බීලා අන් අයට කරදර කරනවා. හොරකම් කරලා කරදර කරනවා. බොරු කියලා කරදර කරනවා. බීලා කෑ ගහලා කරදර කරනවා. තව කේන්තියෙන් ඇවිස්සලා කරදර කරනවා. ඇවුස්සන මිනිසුන් රිලව් කරදර කරනවට වඩා සමාජයට කරදර කරනවා. රිලව් කියන එකත් මේ සමාජයේ දැන් උවදුරක්නේ. මොනම හේතුවක් නිසාවත් මේ අස්සන්න නෙලා ගන්න අස්සන්න හදා ගන්න අයට මොනම අස්සන්නක්වත් තියෙන්න දෙන්නේ නැහැ. මේගොල්ලෝ තමයි ඒකේ අයිතිකාරයෝ. පාලුම කරනවා. ඒක රිලව් කියන්නේ කරදරයක් නේ. ඒවා ගස්වල හැදුණා නම් අපිට පාවිච්චි කරන්න තිබුණා. උන් කැලේ ඉන්න ඕන සත්තුනේ මේ ඇවිදින් තියෙන්නේ. ඒ උන්ගෙන් කරදරයක් වගේ සමාජයට මේ ධම්මචාරී නොවන පුද්ගලයා මහ විශාල බරක් කරදරයක්. ඔහුගේ චර්යා රටාව තුළ. අන්න ඔවුන් මේ ධර්මචර්යාව තුළ හික්මවන්න පුළුවන් නම් ඔවුන්ගේ කයෙන් වචනෙන් සිතින් සහ මේ සියලු ඉරියව් වලින් ඔහුට සහ සමාජයට වදයක් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පොරොන්දුවක් දීලා තියෙනවා. ඉතින් මේවදු සමාජයක් මරණයෙන් පස්සේ හදන්න බෑනේ. ජීවත් වෙන සමාජය ධර්මචාරී කියන්නේ ජීවත් වෙන මිනිස්සුන්ටනේ. එහෙනම් මම හිතනවා එකෙන් පෙන්වන්නේ මැරෙලාවන නිවක් නෙවෙයි කියලා. ඒ වගේම අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය ධම්මචාරී සමාජයක් හැදුවට අද හැදෙන්නෙත් නැහැ. දැන් අපට ඕනකම තියෙන්නේ වර්තමාන සමාජය කරදරකාරීන්ගෙන් නිදහස් කරගන්න. වර්තමාන සමාජය
කරදරකාරීන්ගෙන් නිදහස් කරගන්න. ඒක කරදරකාරීන් නිදහස් කරගන්න පාතාල ලෝකය නම් කරන්නේ වෙඩි තියලා මරණ එක. නීතිය නම් කරන්නේ උන් කරදරයක් වුණාම දඟගී දාන එක නැත්නම් ජීවිතාන්තය දක්වා ඒ උන්ට පේන ආකාරය. ඔවුන්ට මිනිසා ඇතුලෙන් හැඩගස්සන්න පුළුවන්කමක් නැහැ. යම් ආකාරයේ පුනරුත්ථාපනයකට කොටසක් හරව ගන්නවා අනිත් අයට. බැරි නම් ඔය බඳු ආකාරයේ කිසිම වදයක් හිරිහැරයක් දෙන්නේ නැතුව පිටින් මිනිසා සිටදී මිනිසා පැතුලතින් වෙනස් කරනවා බුදුරජාණන් වහන්සේ. ඔහුගේ ඇඳුම වෙනස් කරනවා නෙවෙයි. ඔහුගේ දැක්ම වෙනස් කරනවා. මෙන්න මේ වෙනස් දැක්මෙන් යුක්ත සමාජයක් බිහි කළ බුදුසසුනේ වෙනස් දැක්ම අහිමි ආයෙත් අර පරණ දැක්මට වැටිච්ච එක තුළ තමයි මේ කරදරකාරීන් හැදිලා තිබෙන්නේ. ඔවුන් දන්නේ නැහැ. රටක ආර්ථික දියුණුවට හොරකම් කිරීම ගසා කෑම කරදරයක් බව. ඔවුන් දන්නේ නැහැ. නියමිත වැටුපට අදාළ සේවයක් නොකරන එක කරදරයක් බරක් බව. ඔවුන් දන්නේ නැහැ. කුඩු ආනයනය කරන එක මත්පැන් ආනය කරන එක නැත්නම් ඒවා බෙදා හරින එක ඒවා පානය කරන එක එයින් පස්සේ සමාජයට කරදරයක් බව. අන්ධ නැද්ද? ඇස් දෙක පෙරුණට අන්ධ නැද්ද උන්? මේ මිනිසුන් බහුතරයක් කැමති සාමකාමී ජීවිතයකට. නමුත් ඔවුන්ට මේ සාමකාමී බව බිඳහැරෙන නොයෙකුත් අවුල් යවුල් මේ කරදරකාරී මිනිසුන් නිසා සිදු වෙනවා. එනිසා මේ කරදරකාරීම් ටික හික්මවා ගන්නට තථාගතයන් වහන්සේ වෙනත් මඟක ගමනක් සමාජයට යෝජනා කරනවා. ඒ සඳහාම නැගී සිටිය යුතුයි. අප්‍රමාද විය යුතුයි. කොතනින්ද නැගී සිටින්න ඕන? ලෝභ නින්දෙන්, ද්වේෂ නින්දෙන්, මෝහ නින්දෙන්. පුද්ගල අනුබද්ධ ආත්මාර්ථකාමී ක්‍රියාකාරීත්වයෙන් මම මුල් කොටගෙන මගේ පසුම්බිය සරු කරගන්න එක මුල් කොටගෙන හිතීමෙන් ඒ මම යනු කය නෙවෙයි ඊට හා ගැඹුරු දෙයක්. අනේ ඒ ආත්මාර්ථයේ ඉස්මතු වන පුද්ගලයාට ඕවැ අඩුපාඩුවක් වැරද්දක් හානියක් තේරෙන්නේ නැහැ. පහුගිය කාලවක් වවනක තිබුණේ කණ්ඩ දෙනවා නම් බොණ්ඩ දෙනවා නම් වෙන මොනවද තව ඕන කියන්නේ ඕන වැඩක් කරලා දෙන්නම් කියලා. මේ බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ ඔබට ආයිති ආවේනික පෞරුෂත්වයක් වර්ධනය කරගන්න. මේ කරදරකාරීත්වයෙන් මිදී ඔබට ඔබ පාලනය කරගත හැකි ක්‍රමෝපායක් ලබා දෙන්න. මේ සඳහා ඔබ බුදුරජාණන් වහන්සේගේ චරිතයට සවන් දීම ප්‍රමාණවත් නැහැ. උදව්වක් වෙන්න පුළුවන්. අතීත කතා ටික කියවලා කටපාඩම් කිරීම චූටි උදව්වක් කරුණාම මාර්ගේ පෑදෙන්නේ නැහැ. ජාතක පතාවත ඔක්කොම කියවලා තිබුණත්, සද්ධර්ම රත්නාවලිය ඔක්කොම කියවලා තිබුණත්, බුත්සරණ ඔක්කොම කියවලා තිබුණත්, අමාවතුර ඔක්කොම කියවලා තිබුණත් ලැබිය හැකි පිටුවහල ඉතා ටිකයි. මන්දයත් ඒවා ඔය අමාවතුර බුත්සරණ වගේ දේවල් සාහිත්‍ය ග්‍රන්ථ. හැබැයි කිසි විදිහකට ජාතකවත සාහිත්‍ය ග්‍රන්ථයක් කියන්නේ එහෙම නෑ. මම ඔය සමහර අය කියනවා මට ඇහෙනවා. මොකද ඒකේ තියෙන කතන්දර නිසා ඒවා තේරුම් ගන්න බැරුව. ඒක මෙහෙන් ලියනකොට කතන්දර පොතක් තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට කතන්දරයක් වෙන්න බෑ. මේ උත්තිට්ඨේ නප්පමයි මජ්ජය සඳහා නැගී සිටීම සඳහා අප්‍රමාද වීම සඳහා සඳහන් පෙළ දහමක් ඇති දෙයක් වියසුයි කියලා මම හිතන්නේ. නමුත් ඒක අපි මේ පැහැදිලි කරන දෙයට වඩා ගැඹුරුයි. නිසා තවත් ගැඹුරු නෝ නැත්තම් ඒ පහළවිල්ල එහෙනතුරු හරි ඒක කොහොම තිබුණාවයි. මොකද ඒක ත්‍රිපිටකයට ආйти දෙයක් නේ. ඒ වගේම ත්‍රිපිටක ආйти දෙයක් වගේ සහ තුන්වෙනි සංගායනාවේ දෙක රූප දෙකකුත් නෙවෙයි.
තථාගතයන් වහන්සේ එබඳු දේවල් භික්ෂුන්ට දේශනා කරලා මේ අපිට පේන්නේ නැති වැඩක් එක කරලා තියෙනවා. අපි හිතාන ඉන්න එක නෙවෙයි ඒක. අපි හිතන්නේ පූර්වාපර සංදි ගලපනවා කියන්නේ ඉස්සර ජීවිතේ මේ ජීවිතේ ගලපපෙක කියලා. නෑ අනතුරු වුන්ට මගපල ලැබිලා තියෙනවා. ඉතින් මගපල ලැබෙන්න නම් ඒක සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කැඩෙන්න අවශ්‍ය ධමයක් තියෙන්න ඕනනේ. එනිසා අපි ඒක සාහිත්‍ය කියන වචනේ නවත්තලා අපිට මේ පෙනෙන ධමයක් තුල ඔබට මේ නැගී සිටින්න මොකද්ද විවරණය වෙන්න ඕන? ඔබ කවුද කියලා හොයාගන්න වෙනවා. ඔබ කවුද කියලා හොයා ගැනීමේදී ඔබ ස්ත්‍රියෙක්, ඔබ පුරුෂයෙක්, ඔබ ගිහියෙක්, පැවිද්දෙක් කියන හොයා ගැනීම නෙවෙයි. ඔබ ඒ මොහොතේදී කිසියම් හැඟීමකට වසඟ වූවෙක්. අන්න එයයි හඳුනා ගන්න ඕන. ඒ මොහොතේදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් කයෙන් වචනයෙන් එමත් නැත්නම් පවෙන් පිනෙන් ඥානයෙන් මේ ඔක්කොම තුල කිසියම් වසඟ වීමක් තිබෙනවා. අන්න මේ වසඟ වීමෙන් නැගිටින්න කියලායි මේ කියන්නේ. උත්තිට්ඨය කියලා කියන්නේ. අපි වසඟ වීම පිළිබඳව තව ගාථාවත දෙකක් හොයාගනිමු. අනත්ත ජනනෝ ලෝභෝ ලෝභං චිත්ත පොකෝපනෝ භයං අන්තරතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති. මිනිසුන්ගේ සිත් සතන්හි ජනනය වෙන්න ලෝභය, ද්වේෂය, මෝහය තුනම අනර්ථයක් ජනනය කරනවලු. සිත ප්‍රකෝපයට පත් කරනවලු. ඔහු අන්ධයෙක් වෙන බව ඔහුට තේරෙන්නේ නැතිලු. අන්න මම කියන අන්ධභාවය. දැන් එහෙනම් ලෝභයට වසඟව, ද්වේෂයට වසඟව, මෝහයට වසඟව ක්‍රියා කරන්න එපා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ. ඒක තමයි නිදි බව, නිදි අන්ධභාවය. මෙයින් අවදි වෙන්න වෙනවා. එතෙක් ඔබ ප්‍රමාදයි. ඊට පස්සේ තමයි අප්‍රමාද වෙන්න ඕන. ප්‍රමාද පදියට අපි අරුත් විග්‍රහ සභා දීලා තිබෙනවා. පාසල් ගේට්ටුව තුලින් හරි පාසලේ කාර්යාල තුලින් හරි නෙමෙයි අපි ප්‍රමාදය අප්‍රමාදය අර්ථවත් කරන්නේ. ඒක ඔබට තියාගන්න. ඒක පාලියෙන් බිඳියා සරල අර්ථයක්. යම් ක්‍රමයක් මිනිසුන් ජීවත් වීමේදී අනුගමනය කරාද මිනිසුන් අනුගමනය කරන්නේ ක්‍රම දෙකයි. බුදුන් වහන්සේ හමු නෝ සමාජයේ ඔවුන් පමාද විහාරීන්. බුදුන් වහන්සේගේ අවදාසනා පිළිගත් අය අපමාද විහාරීන්. එපමණයි. අන්න අර බුදුරජාණන් වහන්සේගේ අවදානුශාසනා පිළි අරගෙන අප්‍රමාද වෙන්න ඉගෙන ගන්න වෙනවා. ඒක ඉතින් වේගයෙන් කටයුතු කිරීම, දඩවිඩි ගාලා කටයුතු කිරීම, ඉක්මනින් කටයුතු කිරීම නෙවෙයි. මේ ප්‍රමාදයේ වළංගු වෙන්නේ කාර්යාලයට, පාසලට නෙවෙයි, බස් රථයට නෙවෙයි, සසරට. උන්වහන්සේ වදාරනවා සසරේ ප්‍රමාද වූ කියලා. සසරේ ප්‍රමාද වූ අපායට යනවා විතරද? ඔබ නම් එහෙම තමයි හිතන්නේ. සසරේ ප්‍රමාද වූ කර්ම රැස්කොට පාප කර්මෙන් භවගාමී වී දුගතිගාමී වේ, පුණ්‍ය කර්මෙන් භවගාමී වී සුගතිගාමී වේ, ධාන කර්මෙන් භවගාමී වී සුගතිගාමී වේ. මේ ප්‍රමාදයේ 3 ආකාර සීමාවයි. එහෙමයි අපි අර්ථ ගන්නවන්නේ. ඊට පහළ අර්ථයක් සමාජයේ තියෙන්න පුළුවන්. ඒ නිසා මම දකින්නේ අනාගත සසරක් හදන්නට කර්ම රැස් කරන එක ප්‍රමාදයයි. ඔබ දැනගෙන කරන්නේ නැහැ. නමුත් අර පෙන්වන්නේ හැඟීම් තුනක්. ඒ මොහොතට උපදින හැඟීම ඔබේ කය වචන සිත මෙහෙවනවා. ඔබ නෙමෙයි එතකොට. ඒ හැඟීම මෙහෙවනවා. මේ ප්‍රමාද විහාරී පුද්ගලයා මේ හැඟීම දිවා රාත්‍රී දෙකේ මේකට පෝර දමමින් බලවත් කරමින් ඉන්නවා. මේකට මූලයක් තිබෙනවා චිත්තාභ්‍යන්තරේ, එතනින් පැලවෙනවා.
හත් හට ගන්නවා. මේ ලෝභ කියන පදේ ඇතුළත් කරලා උන්වහන්සේකට නමක් දෙලා තියෙනවා uppannam kama vitakkam. සිතේ පහළ වූ කාම විතර්කය. එක පැත්තක්. ඒකට ඉඩ නැති වෙනකට හෝ වෙනම uppannam ව්‍යාපාද විතක්කම්. සිතේ පහළ වෙන්නා වූ ද්වේෂ සහගත හැඟීම. uppannam විහිංසා විතක්කම්. එය ලියලා ගොස් මොහුකුරා ගොස් අවිදරන්ට ඇති වෙන හැඟීම වනසන්නට. ඔන්න මේ බුදුරජාණන් වහන්සේගේ විමර්ශනය තුළ මිනිස් සමාජයට වින කරන ඔබේ සිත් සතන්නේ සැගවී සිටින්නා වූ හතුරු හමුදාව. මේගොල්ලොන්ට යට වෙලා ඒගොල්ලෝ කියන දේ අහනවා ඔබ. කවදාවත් ඒවා පාලනය කරන්න ඔබ ඉගෙන ගන්නේ නැහැ, ඒක වැරදි කියලා හිතන්නේ නැහැ. මම පලි ගන්නවාමයි. ඔකට මම එකක් කරන්න ඕනෙමයි. නොකොලොත් මම නෙවෙයි. ඔකට ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. එසේ සිතට කිසිවෙක් ලෝභ කරන එක වැරදි, දේශ කරන එක වැරදි, මෝහ කරන එක වැරදි කියලා හැම හිතන්නේ නැහැ. ඔවුන් දිනන්ට යන පාර. මේ හැඟීම් විසින් නිදුක්ඛ නිරෝගීව වාසනාවන්ත ජීවත් වෙන්න ඕන මිනිසා ඇතුළට පිස්සෙක් හදලා. මිනිසා ජීවත් වෙන්න නිදුක් නිරෝගී සුවපත්. නමුත් මේ හැඟීම් විසින් මිනිසා පිස්සෙක් කරනවා. පිස්සෙක් කියන පදයට උම්මන්තක භාවය කියලා කියනවා සාමාන්‍යයෙන්. ඉතින් ඒක බුදුන් වහන්සේම වදාරලත් වෙනවා, තැන මතකත් නැහැ මට. එහෙම තිවෙනවයි කියලා අහලා තමයි තිවෙන්නේ, කියවලත් ඇති. සබ්බේ පුතුග්ජනා. අන්න මේ පෘථග්ජන කියන සියලු දෙනා පමාද විහාරයෙන් ඔවුන් මේ අන්ධභාවයේ හෙවත් උන්මන්තක භාවයේ ඉන්නවා. එයින් නැගී සිටින්න නේද මේ උත්තිට්ඨය කියලා කියන්නේ. ඒ සීමාව තුළට අප්‍රමාද විහරණය බාර දෙන්න බුදුරජාණන් වහන්සේ සූදානම් නැහැ. ඔවුන් ප්‍රමාද විහරණයේ කොටස්කරුවන් සහ ප්‍රමාද විහරණයේ ජීවිතේ කොට ගත්ත අය. එතන ඉඳන් අප්‍රමාද වෙන්න බෑ. බන්දයත් මේ තුන්නිරි අවවේදී නැත්නම් මේ හතරිරි අවවේදී ඔබේ සිතට ආපු හැඟීමක් ඔබව පාලනය කරනවා. ඒක පාලියෙන් පෙන්වන්නේ uppannam kama vitakkam adivaseeti nappajahati navinodeti nabyanti karoti nana bhava න කියන එකේ තේරුම නොකරනවා. ඉස්මුදුනෙන් පිළිගන්නවා කාම විතර්කේ, බාර ගන්නවා. එයින් තමන්ට සමාජයට සසරට වදයක් බව පිළිගන්නේ නැහැ. අන්න කරදරකාරීන්. ඔවුන් කරදරකාරීන් වෙන හැටි. ඒ නිසා ඒක පාවිච්චි කරනවා. එතකොට ඒක පිළිගන්නවට අදිවාසීති කියනවා. බැහැර නොකරනවට නප්පජහති කියනවා. අවසන් එකට පාලනය නොකරනවට නවිනෝදේති කියනවා. අන්තයක් නොදකින්නවට ව්‍යන්ති කරෝති කියනවා. සිත තුළින් මරා දමනවට, යලිත් නොපිදන ආකාරයෙන් මරා දාන්න නැතුව පදිංචි කරනවට න අනුභවං ගමේති කියනවා. ඔන්න කරදරකාරයාගේ ජීවිතය තුළ තියෙන කරදරකාරී ලක්ෂණ. දැන් ඔබට නැහැ. පොය දවසෙත් නැහැ. සතුටින් ඉන්න වෙලාවත් නැහැ. නමුත් මේ සතුරා ඔබේ චිත්තාභ්‍යන්තරයේ සැඟවී සිට අදාළ මොහොතේදී අවිදරා එළියට එනවා. ඔබේ මනුස්සකම එවිට පරාදයි. ඔහු තමයි ඔබව පාලනය කරන්නේ. ඒ නිසා බුද්ධං සරණං ගච්ඡාමි ගීතේ තියෙනවා හිංසා පීඩා දේවිදෝ මිනිසා තිරිසන් වේවිදෝ. තව තියෙනවා. ඔය හැඟීම් වලට වසඟ වීම. දැන් මතක තියාගන්න ඔබ නෙවෙයි මේ. ඔබ කය වශයෙන් ගත්තේ ඔබ නෙවෙයි මේ. ඒ මොහොතට උත්සන්න වුණා වූ හැඟීම. දැන් ඔබට ව්‍යාපාද විතර්කෙන් මත්තුන පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් හම් වෙලා තිබෙනවද? ඕන තරම් බලන්න පුළුවන්. මත්පැන් බීවහම දෙගුණ වෙනවා.
නැතුවමත් ගුරුවරයා තාත්තා රියදුරා ආයතන පාලකයා මේ ඕන කෙනෙක් යක්ෂෙක් වෙනවා. ව්‍යාපාද විතර්කයේදී කෑකෝ ගහන අය අතපය දිගාරන ආකාරය, තව වචන පාවිච්චි කරන ආකාරය, හැසිරෙන ආකාරය යහපතක්ද කරදරයක්? මේ ඔබ ළඟ ඉන්න සංගවාගත් චරිත ලක්ෂණ ඔබට දුක් ගෙනත් දෙන, ඔබේ ජීවිතය සසර හදන සහ දුකටපත් කරන කරදරකාර චරිත ලක්ෂණ. මීට එහා දියා ගියාම තමයි එක බෝම්බේ පටන්, පිහිපාරේ පටන් න්‍යෂ්ටික අවිය දක්වා උපක්‍රමයක් මගින් වනසන්න, ජීවිත දේපොළ විනාශ කරන්නට අදාළ තීරණ ගන්නේ ඔය අදාළ මෙහෙවන්නන් ඔය විහිංසා විතර්කයට පත් වුණාම. ඒක නීත්‍යානුකූල මට්ටමින් පාලනය කරන්න ගියොත් ඔතරම් බරපතල දේවල් වෙන එකක් නෑ. නමුත් නීත්‍යානුකූල මට්ටමින් නෙවෙයි අපි දකින්නේ ලෝකේ එකට එක කිරීමක්, ප්‍රහාරයට ප්‍රතිපහාරයක් ආදී වශයෙන් තමයි දකින්නේ. ඒක සාමාන්‍යයෙන් ඔබේ සමාජයේ තිය බලන්නකෝ. කෙනෙක් ගහනවා. ඒ ඔබට රිදුනා. ඔබට ඒක අතහරියක් දාන්න බෑ. ඒකට වඩා රිදවන්න ඕන ඔබට. ගැහුවොත් ගහනවා කියන ප්‍රතිපත්තියට යනවා. අතින් එකක් ගැහුවොත් අනිත් එක්කන සැරට තව එකක් ගහනවා. සැරට කාලා හිච්ච පුද්ගලයා තවත් දෙකක් ගහනවා මෙයාට. ඒ විදිහට ඒක ඊට පස්සේ අතින් පයින් වෙනකොට පොළු වලින්, අනතුරු අවියාදු වලින් අන්න ඒ ක්‍රියාවම තමයි සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ. පිස්සන් කොටුවේ හැටි. මෙන්න මේ මෝඩකම් ටිකෙන් වළකින්නට, මේ මෝඩකම් ටිකෙන් ඉවත් වෙන්නට තීරණය කරන්න උත්තිට්ඨේ නැගිටින්න. එතකොට මේවා වෙන එක වෙනුවට මේවා මේ පාලනය කරන්න පුළුවන්. අප්‍රමාද වෙන්න පුළුවන්. එවිට එයම ධර්මයේ සහ සුචරිතයේ හැසිරීමක් වෙනවා. මේ අප්‍රමාදය දක්වා අපි කොහොමද ගැඹුරට යන්නේ එකපාරටම? ලහිලහිව කටයුතු කිරීම, වේගයෙන් කටයුතු කරන, ඉක්මනින් කටයුතු කිරීම නෙවෙයි. නමුත් තථාගතයන් වහන්සේ වදාළ මේ ප්‍රමාදය, පමාදෝ මච්චුනෝ පදං කියලා නම් තියෙනවා. ප්‍රමාදයේ මරණයට මඟ කියලා. එහෙම නැත්නම් මම එහෙම කියන්නම්. මේ විතර්ක තුනේදී ඔය කොයියම් මොහතකම ඕනෑම කෙනෙකුට මේ විතර්ක එනවා. මහණුණෙන් පස්සේ විතරක් කැලේදී විතරක් නෙවෙයි. ඒ නිසා මේ ඕන තැනකදී මේ විතර්ක වලින් සිදුවන කරදරේ වළක්වා ගන්න බුදුරජාණන් වහන්සේ තෙන්ට වෙනත් කෙනෙක් නැත්නම් වෙනත් උපක්‍රමයක් යොදනවා මේකේ බලය හීන කරන්න. එහෙමයි බුදුරජාණන් වහන්සේ මිනිස් සිරුරේ ඇතුලේ ඉන්න රාක්ෂය ඉවත් කරලා මිනිසා හොඳ කරන්න හදන්නේ. දැන් මම කියන්නම් මෙහෙම. ඔබ අර කාම විතර්කයේ හෙවත් ලෝභයේදී බොරු කරන්න, කපටිකම් කරන්න, වංචා කරන්න, අයිතුලාප ලබන්න හෝ එහෙම නැත්නම් කාම අපචාර වලට යන්න. ඒවා වැරදි වශයෙන් දකින්න නැත්තේ ඒ ප්‍රමාදයයි. ව්‍යාපාද විතර්කය ඔබ සාධාරණ කරලා ඉටු කරගන්නට යන්නේ ඒ ප්‍රමාදයයි. විහිංසාව විතර්කයට සාධාරණ හේතු ඉතුරු කරන්නේ ඒ ප්‍රමාදයයි. ඔන්න. ඔබ පමජ්ජෙය. දැන් මේකෙන් පමා වෙනවා කියන්නේ මොකක්ද? මේක මෙතන අවසන් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නෝත්තර ක්‍රමයට ප්‍රශ්න දිගට බාහිර සමාජයේ දිගට යනවා. Tamanටත් මේක වැල යාමක් නම් වැල යන තරමට පොළොවේ අරට අලයක් බහිනවානේ. ඔබ දැකලා තියෙනවද වැල් අල කියන જાතිය? උඩට යන තරමට යටට අලයක් බහිනවා. මේවා පාවිච්චි කරන තරමට චිත්තාභ්‍යන්තරට මේවා ආය හට ගන්න හේතු නිදන්ගත වීම සිද්ධ වෙනවා. එයයි ප්‍රමාදය.
ඒවා නැවත හට ගන්නවා නිසා ජීවිතේ පුරාම ජීවිතෙන් එහා පැත්තට කය තැරුණත් ජීවිතයක් හට ගන්නට මේවා උදව් වෙනවා. එහෙමයි විහාරී වාසය කරන පමාද විහාරී. අන්න මේ පෘථග්ජන නම් වූ පිස්සන් කොටුවෙන් යුත් සමාජයට බුදුරජාණන් වහන්සේ අනේ මට මල් පූජා කරපල්ලා මට වැඳපල්ලා මං වෙනුවෙන් පිළිම හදපල්ලා මං වෙනුවෙන් බෝගස් හදපල්ලා කියන්න පහළ වුණා කියලා හිතන්න හැම එපා. ඒක පස්සේ කාලෙක ඔබ හදාගත්ත සරල වැඩක්. පව් හෝ වැරදි නැති වුණාට නෑ. ඒ එකකින්වත් අර උත්තිට්ඨේන අපමජ්ජය කියන කාරට එන්න බෑ. ඒක වෙනත් ප්‍රමාදයේ තවත් හොඳ පාරක් විතරයි. පෘථග්ජන පුද්ගලයා පුණ්‍යාවි සංකාරයට එකතු වීම තුළ අර කාම විතර්ක ව්‍යාපාද විතර්ක සංසිඳීමක් වෙන්නේ නැහැ, පාලනය වෙයි. සසර වෙන පැත්තකට හැදී හොඳ පැත්තකට. ඒකත් ප්‍රමාදය තුළ හොඳ පැත්තක් කරුණාම අප්‍රමාද විහාරී වෙන්නේ නැහැ. එනිසා බුදුන් වහන්සේගේ මේ කරුණ ඉදිරිපත් කිරීම යෝජනාව ඔබේ සිත හදාගන්න. ඔබේ සිතට වහල් නොවී ඉන්න. හරිනේ. සචිත්ත පරියෝද්දපන සබ්බපාවසා කරන එහෙමනේ තිබෙන්නේ නේ. ඇයි එතන සමීප වෙන්න බැරි වුණේ අපට? අපි තින් බෞද්ධ නාමයෙන් අතිවිශාල දිගපළල උස විශාල පිළිම ඉදිකිරීම වලට නැවත නැවතත් හන්දියක් ගානා බෝධි රූප රෝපණය කිරීම වලට තවත් චෛත්‍යයක් ඔස්සේ විවිධ වර්ගයේ මල් පූජා කිරීම වලට ඒ වගේම ඒ චෛත්‍ය වලට විශාල ප්‍රමාණයෙන් බෙහෙත් පූජා කරලා අහක දාන විසිකරන වැඩවලට මුල් තැන දීලා මහත් අගයක් දීලා ලොකු වැඩ කියලා මාධ්‍ය වලුනුත් පෙන්නනවා. ඔවුන් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ ගැන ඒකට කියන්න තියෙන්නේ ළමයින්ගේ භාෂාවෙන් නෝ කතා. ඒ ගැනයි බුදුහාමුදුරුවෝ කතා කරන්න කියලා තියෙන්නේ. මේන් ඉවත් වෙන්නේ කොහොමද? ඒකට ධම්මචාරී වෙන්න වෙනවා. ධම්මං සුචරිතං චරේ. දැන් ඔබ දකින සුචරිතය ගන්න. මත්පැන් පානෙන් වැළකීම, දුම්පානෙන් වැළකීම, සොරකමෙන් වැළකීම. අන්න පුද්ගලයෙකුට සුචරිතය. දැන් ඉතින් ඔබ ඒවා කරනවා නම් සුචරිතයක් නැහැ කියලා තේරුම් ගන්නවානේ. අයිතු ලාභ ලැබීම, දරුවන් මෙලොවට ඉන්තුනොයි ගස් භාග්සා කිරීම, නීතුරුදී විවාහ 1 2 3 4 5ක් නීතියෙන් සහ නීතියෙන් තොරව කර ගැනීම ආදී කොට ඇති. ඔබ දුස්චරිතං චරේ නීතියට හොරෙන් රටට හොරෙන් බිරිඳට හොරෙන් කරනවා. හරියට මේ ලොරි වල එහෙම මේ බස් රථ එහෙම ගහලා තියෙන ඉස්සරහින් ප්‍රේමාවක් බුදු සරණයි. ඉතින් ලොරිය බෞද්ධ එකක් කියලා තමයි අපි හිතන්නේ. හැබැයි ඒක ඇතුලේ හොරහරක් පටවන්නත් පුළුවන්, හොරලී පටවන්නත් පුළුවන්. ඉස්සරහින් බුදු සරණයි කියලා බෝඩ් එකක් ගාලා හොරහරක් පටවන, හොරලී පටවන ලොරියක් වගේ ඔබ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තේමාවක් දාලා තියෙනවා. ආසන්නේටත් ඇවිදින්නේ නැහැ. පමාද වෙනවා, ධර්මයේ සුචරිතය හැතරීමක් නැහැ. පෘථග්ජනයාට මම මේ උපමා මේ හදන්නේ. ඉස්සරහින් බෝඩ් එක ගැහුවට බෑ. ඇතුළෙත් ඒකම තියෙන්න ඕන. එතකොට ඒ හොරහරක් අදින හොරලී පටවන ලොරියෙන් සාමාන්‍ය සමාජයට යහපතක් වෙනවද? හොරලී පටවන ලොරියෙන් කැලේට හානියක් වෙනවා. හොරහරක් පටවන ලොරියෙන් ගව සම්පතට හානියක් වෙනවා. හරි බලන්න. ඒ හානිය වුන් දකින්නේ නැහැ. ඔවුන්ට ලැබෙන මූල්‍ය සම්පත් තමයි වුන් බලන්නේ. මෙබැවින් ආත්මාර්ථකාමීන් බෝ කිරීම
සමාජයක දුකට හේතු වේ. ආත්මාර්ථය දැඩිවීම සහ ආත්මාර්ථකාමීන් බෝවීම හැමතැනම ලොකු කරදරයක් සමාජයට. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ආත්මාර්ථකාමීය මිනිසා තුළ තියෙන ආත්මාර්ථය මරා දැමීම, මිනිසා මරා දැමීම නෙවෙයි. සඳහා යෝජනා ඉදිරිපත් කරනවා, ඔබ ඒක කරගන්න කියලා කියනවා. තේමාවකුත් දෙනවා, පරත්තම් පටිපජ්ජ ධර්ම. මෙම නිවසට බුදු සරණයි, සම්මා සම්බුද්සරණයි ලොරිය තියෙනවා වගේම ඔබේ තේමාව ඒක කරගන්න. එහෙම නැත්නම් මෑතදී මම ඔකට අලුත් වචනයක් ඉදිරිපත් කළා. ඔබේ යෝජනාව හෝ ඔබ අනුගමනීය ප්‍රතිපදාව මේ කියන ධර්මයේ සුචරිතයේ හැසිරීලා නිවන තැනස ජීවිතයකට පත්වෙන්න අනාගත බුදුරජාණන් වහන්සේ හමු වෙන්න නම් එහෙනම් ඔය ඔබට පූජනීය මහා සංඝරත්නය තෙරුවන් සරණ ගත කරනකොට ඒක කියන්නේ නැතුව අලුතින් කෑල්ලක් දාලා කියන්න පුරුදු වෙන්න. නිකම්ම බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ නැතුව අනාගත බුද්ධං සරණං ගච්ඡාමි. අනාගත ධම්මං සරණං ගච්ඡාමි. අනාගත සංඝං සරණං ගච්ඡාමි. එතකොට ඔබ ඇත්තවත් කියනවා. නමුත් මේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි නම් ඒක වර්තමාන බුදු සසුන තුළ වෙන්න ඕන. එමයි අපි ඒවට අර්ථ විග්‍රහයන් සපයනු ලබන්නේ. දැන් මේ ධම්මං සුචරිතං අපි එක සුචරිතයක් පෙන්නවා. අර පුද්ගලයන් වශයෙන් විරතිය යමකින් අදාළ අහිතකර දේවල් වලින් වෙන්වීම. ආර්ය මාර්ගයේදී තවත් හදවතින්ම වෙන්වීමක් පවතිනවා. ක්‍රියාවෙන් විතරක් නෙමෙයි. ඒට එකතු නොවීම තුළ. දැන් මෙන්න මේ මම දකින්නේ මෙතන මේ දේශනාව අරන් යන පාරට අනුවගත් කල මේ ත්‍රිවිධ විතර්කයේ බෝ කරන එක, බලවත් කරන එක ඔබේ ජීවිතය තුළ විශාල හානියක් ඔබ කරගන්නේ. ඔබට හිමි වෙන්න තිබෙනා වූ නිරෝගී බව, සැප සම්පත්, අනිකුත් හැම දේවල් ඔබෙන් උදුරා ගනිමින් ඔබව ශාරීරික වශයෙන් දුබලභාවයකට, මානසික වශයෙන් පරිහානියකට ඔබට පත් කරනවා. මේ ත්‍රිවිධ විතර්ක නැමැති සතුරා විසින්. එනිසා උන්වහන්සේ පහන කියලා සංඥාවක් දේශනා කරලා ඔක අතහරින්න වෙන්න මෙහෙම කියලා ඔය ධම්මං චරේ පෙන්නලා ධර්මයේ හැසිරෙන හැටි. ඔබ ඔය ගිරිමානන්ද සූත්‍රයේ අහලා තියෙනවා නම් නැත්නම් තවත් තැනකින් පහන ප්‍රහාණය කරන විදිහ අහලා තියෙනවා නම් මම මේ ප්‍රහාණය කරන විදිහ හැසිරෙනවට තමයි මේ ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ කියලා මම ගලපන්නේ. එතකොට එතනින් එහා පැත්තට අර ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් දූෂිතව ගන්නා තීරණය කරන්න බැරි වුණාම දුස්චරිතං චරේ අයින් වෙනවා. නමුත් මේක ජීවිතේට එක දවසක්, දවසට එක දවසක් නෙවෙයි. යලි යලිත් නැවත නැවතත් පිරිපුන් බවට පත් වෙන තුරුම හැසිරෙන හැටි ඉගෙන ගන්න වෙනවා. එතකොට අපි ඒක තේරුම් ගන්න ඕන. ඔබේ පුද්ගලයෙක් වශයෙන් කය තුල, නමුත් සිත තුලයි උපදින්නේ. මේකට පරණ ධර්මදේශනාවල පාවිච්චි කරපු වචන ගන්න නැතුව මම මේ කියන්නේ. ඒක ඔබ දන්නවත් ඇති. uppannං හෙවත් හටගත්. ඒ හටගන්න හේතුව ඔබ මේවට පොර දාලා පෝෂණය කරලා තවදුරටත් බලවත් කරමින් ඉන්නවා. අන්න ඔබට මේ තුන් දෙනාට එකතු වෙන්නට තිබෙන පුරුද්ද බලවත්. මේ තුන් දෙනා ඔබේ සසරට සහ ජීවිතයට කරන හානිය ඔබ දන්නවා නම් ඔවුන් මිතුරෝ නෙමෙයි හතුරෝ. හතුරෝ ගෙයි තියාගත්තොත් දෙන දේ දන්නවනේ ගෙයින් පන්නන්න ඕන. ඒක තමයි ප්‍රහාණ කියන වචනෙන් පෙන්වන්නේ. නමුත් මේ හතුරු සැඟවුණු පිරිසක්. එතනට ගිහින් සොයා පහර දෙන්නට බෑ. ඔවුන් එළියට වෙනලාවක් තිබෙනවා. මේ චිත්තාභ්‍යන්තරයේ නිදිගත් සතුරු මූලයේ හෙවත් ලෝභ මූලයේ, දේශ මූලයේ, මෝහ මූලයේ නම් වූ මූලයන් විසින් ඔබට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් එදා කටයුතුවලදී මේ සතුරු හමුදාව එවනවා. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ කියලා ආකාර තුනකින් ඇඳුම් අන්දවලා.
ඔබ ඉතින් ඔවුන්ට යටත් වෙලා බොහොම කල් මේ ඔවුන්ගේ පැත්ත අරගෙන දිනන්න ගියා. ඔබ පරාදයි හැමදාම. අන්න බුදුරජාණන් වහන්සේගේ යෝජනාව මෙතෙන්ට වෙන විදිහක් උන්වහන්සේ පෙන්නනවා. එයමයි මම දකින්නේ ධර්මයේ හැසිරීම. කතමාචානන්ද පහන සංඥා. කොහොමද මේ ප්‍රහාණය වෙන්නේ? uppannam kama vitakkan, uppannam vyapada vitakkan, uppannam තුන මේකට එන්නේ ආ වෙලාවට. ආ වෙලාවටයි වැඩේ තියෙන්නේ, භාවනාව තියෙන්නේ, වැඩිම තියෙන්නේ. පරණ පාරේ ගිහින් හිටි පුද්ගලයාට එකවරට 100%ක්ම ආපහු හැරෙන්න බෑ. නමුත් ඒ වදේ තේරෙනවා නම් ඔබට ඒ තුලින් සිදුවෙන හානිය ඔබට ආපහු හැරෙන්න ඕන වෙනවා. එහෙනම් අපිට මහන්සි වෙන්න වෙනවා. වීරිය කරන්න වෙනවා. සතිය කියලා දැක්මක් වඩන්න වෙනවා. මේ ක්‍රියාව මේ ක්‍රියාකලාපය සසරට හානි කරයි, ජීවිතයට හානි කරයි, දුක් සහගතයි කියන ඒක පිළිගන්න වෙනවා හදවතින්. පිළිගත්තම නේ ඒගොල්ලෝ අයින් වෙනවට කැමති වෙන්නේ. ඒ සඳහා උන්වහන්සේ මිනිස්සුන් සඳහා අපමාදෝ අමතවදම් පදයට මේ අප්‍රමාද වීම කියන කටයුත්තට සිහියෙන් කටයුතු කිරීම කියලා වචනයක් එකතු කරලා තියෙනවා. ඒක ඔබ දන්න මුදල් පසුම්බිය සංගවා තැබෙන පිළිබඳ සිහිය, කබඩ් එකේ යතුරු සංගවා තිබෙන තැන පිළිබඳ සිහිය, පර්ස් එක සංගවා තිබෙන තැන පිළිබඳ සිහිය නෙවෙයි. ඒක ලෞකික සමාජයට අවශ්‍ය කරනවා. මෙන්න මේ ත්‍රිවිධ විතර්කයේදී එයට එකතු නොවෙන්න අවශ්‍ය සිහිය එක්වර දිනු වෙන්නේ නැහැ. නමුත් වැරදි බව පිළිගත්තොත් අද සිද්ධිය උදෑසන වුණොත් හැන්දෑවටවත් මතක් වෙයි. මේ මොහොතකට පෙරත් මා සමග කතා කළ කෙනෙක් කිව්වා ඔය කතාව. මේ ත්‍රිවිධ විතර්කයේදී වැරද්ද තේරුම් ගත්තේ පශ්චාදාතව කිව්වා. මමම කියපු වචනකින් පසුයි හටගත්තේ කියලා. දැන් නම් සහජාත වෙනවයි කියලා කිව්වා. ඒ කියන්නේ සිද්ධිය සමගම හට ගන්නවයි කියලා. මම උත්සාහ කරන්නේ පුරේ ජාත කරන්න කියලා. මං කිව්වා හරි කියලා. ඔය ඔබට ප්‍රායෝගික වෙන්න ඕන වචන ඔය ත්‍රිපිටකයේ තියෙන්නේ. ඔබ පාඩම් කරගෙන හිටියට වැඩක් නැහැ. මේ විතර්කයන්ට එකතු නොවී ඉඳීම සඳහා නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති කියන කටයුත්ත කිරීම සඳහා ඔබට මේ වෙන් වෙන්න විරතියටපත් කරන්න මේ සතිය ඉපදිලා වැඩි දියුණු වෙන්න ඕන. සිද්ධියට පසු වීම, සිද්ධිය සමගේම සිද්ධියට පෙර ආතු වීම කියන තැන දක්වා දියුණු වෙනකොට දැන් උත්තෙට්ටේ දැන් නැගිට්ටා. විතර්ක තුනට වහල් වෙන්නේ නැහැ. දැන් ඔබට තිබෙනවා ඔබ පාලනය කරගත නොහැකි මොහොතක්. ඒකට කියනවා නින්ද කියලා. තාම ඒකට බලපත්‍ර දීලා නැහැ බුදුරජාණන් වහන්සේ. මොකද ඒක හැදුනේ මෙහෙන් හැදුන හොඳ දේකුත් ඒකට යනවා පස්සේ. එනිසා ඔබට මේ සඳහා ඉරියව් 4 උන්වහන්සේ පවරා දෙනවා. තිට්ටං චරන්න තින්නෝ ආසායනවා. හිඳිමින්, සිටිමින්, ඇවිදිමින්, මරණින්දේ හේවත් සිහින ලෝකේ නැතුව දිගාවී සිටිමින්. ඇතැම් පරිවර්තන වල මේකට කියනවා නිදා නොනිදා කියලා. දැන් මෙන්න මේ විතර්කයන්ට එකතු නොවෙන්න ඔබ හැසිරෙනවා නම්, ඒවා වැරදි බව පිළිගන්නවා නම්, ඒවට එකතු වීමෙන් වැඩෙන බව, දුකටපත් වෙන බව, ඒවට එකතු නොවීමෙන් ඒවා සීන දීන වෙන බව, ශූන්‍යතාවය දක්වාගෙන හැකි බව, ඒවායේ ශූන්‍යතාවය දක්වා තේරෙනවා නම් ඔන්න ඒ කටයුත්ත කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ඔබට උත්තිට්ඨේ නපමජ්ජේ කියලා කියන්නේ. දැන් ඇඳුම පිළිබඳ කතාවක් තියෙනවද? වැඩ කරන ස්ථාන පිළිබඳ කතාවක් තියෙනවද?
නෑ මේ කාම විතර්කයටයි ව්‍යාපාද විතර්කයටයි විහිංසා විතර්කයටයි සිවුස ભેදයක් නැහැනේ. ගිහි පැවිදි ભેදෙකුත් නැහැනේ. සිහි නැත්නම් ඔක්කොම ටික පිස්සු වගේ කතා කරයි. නමුත් දැන් මේ ඇයි මේකට ධර්මයේ හැසිරීම කියලා කියන්නේ? මේක සතර හදන පාර නෙවෙයි. අර එකතු වෙන එක සසර පවෙන් පිනෙන් ධානෙන් අනාගත සතරක් හදන්නට සතර හදන පාර. සතර හදන පාර භවයේ හැසිරීමනේ භවගාමීනේ. භව නිරෝධගාමී මේ පාර. එතකොට අර ධර්මයේ දකීද බුදුන් දකී ධර්මයට තමයි ඒ පාරෙන් යන්නේ ටික ටික. ධර්මයේ නැමැති ස්ථානයට යන්න මේ නාදිවාසේති පජහති නම් වූ උපක්‍රමෙහි හැසිරෙනවා. ධම්මචාරී. දැන් මෙන්න මේ ක්‍රියාමාර්ගය. එතනින් ඔබට දුකට හේතු චිත්තාභ්‍යන්තර ගත කරන්න ඒව මොහොතින් මොහොත බැහැර වෙන්න පටන් ගන්නවා. දැන් ඔහු මේ සමාජයේදී කිසියම් සිද්ධියක් මුල් කොටගෙන හටගන්නා වූ ගැටලුවකදී මේ ත්‍රිවිධ විතර්කය පාවිච්චි කරන්නේ නැත්නම් සිත්‍රදවීම් ගහබන ගැනීම මරාකපා කොටා ගැනීම ධනෙ විනාශය ආදී මේ කිසිම කරදරයක් වෙනවද තව කාටවත්? ධම්මචාරී සුඛං සේති. ධම් ධර්මයේ හැසිරෙන්නා තමනුත් සොයෙන් ජීවත් වෙනවා. අනිත් කාටවත් ගහකට වැලකටවත් සතෙකුටවත් පරිසරයටවත් විරුද්ධවාදීකටවත් හානියක් විනාශයක් කරන්න කල්පනා කරන්නේ නැහැ. අස්මින් ලෝකේ තමන්ගේ ලෝකයේ සුවසේ පරම්හි අන් අය කෙරෙහි අන් අයටත් අන් කෙනෙකුටත් වදයක් නොවන කෙනෙක් වෙනවා. මෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මෙහි මානසික භාවය, සදාචාර සම්පන්න භාවය, සාධාරණ භාවය. දැන් මේකෙදි මොකද්ද වෙන්නේ දන්නවද? ඔබ අර පරම හිටියේ කෙලෙස් වසඟ වී නින්ද කියන්නේ අන්න ඒකයි. දැන් ඔවුන් කෙලෙස් පන්නා හරින්ට ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ මේ මොහොතට එකතු නොවීම නම් වූ සිහියක් උන්වහන්සේගේ අවවාදාන ශාසන ආශ්‍රයෙන් භාවිතා කරනවා. දැන් මේක කරනවා නම් ඊට පස්සේ ත්‍රිපිටකයේ තියෙන ඕනෑ වචන පෙළක් අරන් පෙන්වුවා. ඔබ කරමින් ඉන්නේ මේක කියලා. එකක්වත් කියන්නේ නැතුව මම මේ කිව්වේ. ඒ නිසා මම දකින්නේ තථාගතවරු බුදුරජාණන් වහන්සේලා වැනි උතුමන් ලෝකෙට දේශනා කරන්නේ 아무තු විද්‍යාවක් නෙවෙයි. Taman දුකටපත් වෙන පමාද විහරණයට ආයිබුවන් කියන්න. උත්තිට්ඨේන අපමජ්ජය. ඒ නැගී සිටීමෙන්ම විතර්ක බැහැර කිරීම සඳහා ධම්මං සුචරිතං චරය. අපමාද වෙනවා. දැන් ඔහු සුදු ඇඳුම් දැඳගෙන ඉන්නේ. කෙස් තිබෙනවද? කෙස් කපලද? රජේ රැකියාවක්ද කරන්නේ? කම්කරුවෙක්ද? ඒව අදගත් නැහැ. මන්දයත් ත්‍රිවිධ විතර්කයේ ඕනෑම තැනක පහළ වෙන්න පුළුවනි. හඳුනාගත්ත පුද්ගලයාට ඒකට එකතු නොවෙන්න දියුණු කරන සිහියක් ඔහු තියෙනවා. ඔහු ධම්මචාරී. ඔහු යන්නේ වෙන පාරක. අර අනුස එකතු කරන පාර නෙමෙයි. එතන එහා පැත්තට යනවා, තව පැත්තකට යනවා. මේක ෂේ වෙනකොට අපි ඔය විතර්ක තුන සම්බන්ධයෙන් ඊළඟ වචනේ ගන්නේ ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය කියලානේ. ලෝභක්ඛය නිබ්බාණං, දෝසක්ඛය නිබ්බාණං, මෝහක්ඛය නිබ්බාන්න ධර්මයට යනවා. ඒ ධර්මයට පැමිණෙනවා. එතෙන්ට යන එක තමයි ධම්මචාරී. ධර්මයටපත් වෙන්න යනවා. දැන් ඔබට තේරෙනවද ප්‍රතිපත්තිකාමී ධම්මචාරී මිනිසා මේ සමාජය විනාශ කරන්නේ නැහැ කියලා? ඔහුට මේ ත්‍රිවිධ විතර්ක ඔස්සේ සමාජයට අසාධාරණකම් කරන්න, ආත්මාර්ථකාමී වෙන්න බැරි බව. ඔහු ළඟ ඉන්නේ කය මිනිසෙකුට වඩා සැබෑ මානසික මිනිසෙක් බව. හොඳයි, එහෙම හැසිරෙන අය ගමක, රටක, මාවතක, පන්සලක, ආයතනයක
ජීවත් වෙනවා නම් මේ සතුරාට එකතු වී විසා විනාශයක් කරගන්න මේ සතුරාට බලය පවරන්න නැති ඉඩ දෙන්නේ නැති සතුරා එන විට දැක ඔහුට සටනට සහාය දක්වන්නේ නැතුව ඔහු ප්‍රතික්ෂේප කරන අය ඔවුන් සම්බන්ධයෙන් වළංගු වෙන්නේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍රන්ති කරෝති අනභවං ගමේති ප්‍රහාණ සංඥා. වචනේ පාඩම් කරගත්තට නම් බෑ. එතෙන්ද ගන්න වෙනවා බුදුන් වහන්සේ වදාරලා තියෙන තවත් ගාථා වලින් සඳහන් වෙන අදාළ කැතපුරුද්දට එකතු නොවීම කියන එක. එකතු වීමෙන් දුරදිගයයි එකතු නොවීමෙන් ඔවුන් එය මරණයටපත් වේ. ඒ ඔබට ඕනෑකමක් ඒ තුළ ලැබෙනා වූ සුඛ විහරණයක් පිළිබඳ ඔබට ඉඟියක් අවබෝධයක් තියෙන්න වෙනවා. එතකොට මේ පාරේ යන්නේ ඒකෙන් ලැබෙන ප්‍රතිඵල තේරෙනවා නම් ඊට පස්සේ උත්සාහ කරනවා ඒ හතුරා එලවලා දාන්න. සතුරා කරදරයක් නම් සතුරා එලවා දැමීම යසහනයක් බව දන්නවා නම් සතුරාට එකතු වෙන්නේ නැහැ සතුරා එලවන්න හදනවා. මේ නිසා මේක බුදුන් වහන්සේ යම් තැන්වල සංග්‍රාමයක් කියලා පෙන්වලා තිබෙනවා. ওই ලෝකෙ තිබිච්ච සංග්‍රාම සතුරු පිළ දෙකක් අතරනේ. එතකොට සතුරන් විනාශ කරලා තමයි ජය ලබන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා මේක සංග්‍රාමයකට උත්පා කරනවා. තමන්ට දුක්ගෙන දෙන්නා වූ සතුරන් ටික විනාශ කිරීමෙන් සංග්‍රාම ජිත්. සංග්‍රාමෙන් ජය ලබන්න පුළුවන්කමක් තියෙනවා. වගා සංග්‍රාමයේ ජීවන සංග්‍රාමය කියලා තියෙන්නේ ඒ වගේ. මේක ක්ලේශ ප්‍රහාණ සංග්‍රාමය. දුක්වලට හේතු ප්‍රහාණය කිරීමේ සංග්‍රාමය. මේ යෝජනාව කාටද? මරිච්ච මිනිස්සුන්ට නෙවෙයි. උපදින්නලා ඉපදුනෙන් පස්සේ ඒක දාට හම්බුනොත් කරාවේ. වර්තමාන සමාජයේ දුකට ශෝකයට කනගාටුවට විනාශයට පත් කරන්නේ මේ ත්‍රිවිධ විතර්ක ආත්ම කොටගත් මිනිස් සමූහයා. ඔවුන්ට මාරාවේශු ඉන්න බව වුන්ම දන්නේ නැහැ. එනිසා උන්වහන්සේ මේ මාරාවේශ මිනිසුන් අතරින් සිදුවෙන හානිය රෙලව් අස්වැන්න පාලනය වාලු කරනට වඩා හානියක් වශයෙන් දැකවා දාරලා ඔබ මේ ළඟ ඉන්න හානි කරන හතුරා මරා දමන්න. පුද්ගලයෙක් නෙවෙයි කෙලෙස් නසනවා කියන්නේ ඒකට තමයි. එතකොට ඔබටත් සාමයේ සැනසීම උදා වේවි. එවන්තු ක්‍රියාකාරකම් මගින් සිදුවෙන්න තියෙන හානි ඉවත් වී යාම තුළ ධනහානිය, ගෙවල් ගිනි තැබීම, අවි ආයුධ පාවිච්චි කර ගැනීම, ගහමරා ගැනීම, ඒ වගේම හිරගෙදර වැරදිකරුවන්ගෙන් පිරී යාම කියන මේ බරක් නේ හැම එකක්ම. ඒ මිනිස්සුන්ට ඔක්කොටම අපි ආයෙ කන්න දෙන්න ඕනනේ හිර කරලා තියලා. ඒ වගේම යමක් දැවි ගියත් එහෙම රක්ෂණ කරලා තිබුණොත් වන්දි ගෙවන්න ඕනනේ ආපහු. ඒකට ආයෙත් යන්නේ අපේම දේවල්. එනිසා විනාශය වෙනකොට අවිනාශය සඳහා මිනිසාගේ සිත් මෙහෙවන්න. ජීවත් වෙන මිනිසාගේ සිත් මෙහෙවන්න. කාර්යාලය තුළ, පාසල තුළ, නිවස තුළ, සම්බන්ධතා තුළ සම්බන්ධතා පළුදු කරන්නා වූ සතුරා හඳුනාගෙන සතුරා ඉවත් කරන්න බුදුරජාණන් වහන්සේ ඔබට යෝජනා කරනවා. ඔන්න මම ඔබට පාලි පාවිච්චි කරන්නෙත් නැතිව මේ ගාථාව තුළින් නිවන් මාර්ගට උපයෝගී වෙන ධර්ම දේශනාවක් කියන මාතෘකාව යටතේදී මේ කරුණ තේරුම් ගන්න පුළුවන් මෙහි අගේ වැටහෙන අය සඳහා. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක්වත් නැහැ, වයස් ભેදයක්වත් නැහැ. වයස අගට ගියාම කදා ගන්න කාලයක් නැහැ. නමුත් තේරෙනවා නම් අවුරුදු 15 ඉස්සෙන් පටන් ගත්ත තරමට ඔහුට මේ ධම්මචාරී සුඛං සේති වචනේ ප්‍රතිඵල ලාභියෙක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහට ලබාගත් ජීවිතය තුළ තම තමන්ට රුචි අරුචි පරිදි ලෝභයෙන් ද්වේෂයෙන් මෝහෙන් මත් වෙලා ලෝකේ අවුල් කරගෙන ඒ දුක්ගින්දරට ලෝකෙත්පත් කරන ඔබත්පත් වෙන මේ උම්මන්තක හැසිරීම ජීවිතය තුළින් පන්නා දමන්නට. ජීවිතය තුළ උම්මන්තකමාවෙන් මිදෙන්න. යෝජිත දහමක්, යෝජිත මාර්ගයක් බුදු සමය කියලා කියන්නේ. දැන් ඔබ ගෙදර ගිහින් නැත්නම් ආපහු යුවේක ඉඳන් කල්පනා කරන්න.
මේ ත්‍රිවිධ විතර්කයේ බැහැර කිරීම නම් වූ මේ ක්‍රියාකලාපයේ ඔබ අනුගමනය කරන බෙහෙත් පූජාව තුළ, මල් පූජාව තුළ, චෛත්‍ය රෝපණය තුළ, අටපිරිකර පූජාව තුළ, කටට පින්කම් පූජාව තුළ, විශාල පුදුපුළු ඉද කිරීම තුළ තවසාන මේකී සහ නොකී ක්‍රියා මාර්ග තුළ ක්‍රියාත්මක වෙනවාද? එවන් තවදුරටත් ඔබ මමත්වයේ ලොකු කරගන්නත් අදහසක යනවාද? ලොකු දේවල් කියලා. ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් මේකට දෙන උත්තරේ මට හිතා ගන්න බෑ. මම නොකිය ඉන්නම්. කරන්න ඕන වැඩේ පැත්තකින් තියලා අනුගාමී ප්‍රතිපදාව පැත්තකින් තියලා ඇදහිලිවන්ත නොගැඹුරු සමයක් හදාගෙන. ඒකට ඉතින් බුද්ධ ආගම කියලා කියනවා. බුද්ධ ආගම දන්නෙත් නෑ. ඒක ඉතින් ඊට ඉස්සර තිබුණ ඉන්දියානු සමාජයේ විතර වෙනත් ආගමික ලක්ෂණ සහිත ආගම අද දන්නෙත් නෑ. මොකද අර මේ ලොරියේ ඉස්සරහින් නමෝ බුද්ධාය තියෙනවනේ. පිටිපස්සට මා හොරාරක් පටවන්න නිසා හොර ලී පටවන්නේ. එසා ඔබ මේ නමෝ බුද්ධාය කියන ලොරිය ඉස්සරහින් ගහගෙන වගේ අපි බෞද්ධ කියලා නැත්නම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට වහල් වෙන්නෙක් නම් ඔබට ලබාගත් ජීවිතයේ සැනසීමට එන්න ලැබෙන්නේ නැහැ. ඊතා ඉක්මනින් මේ වැඩෙන එක වෙනුවට සේකරීම් ප්‍රතිපදාව තුළ ඔබට සේම භූමියක් හම්බ වෙනවා. මිනිසා තුළ පවතින කෙම්බිම බුදුරජාණන් වහන්සේ මේ කෙම්බිමට මිනිසුන් පත් කරනවා. ජාතක කතා තුලත් පෙන්වන්නේ කෙම්බිමක්. ക്ഷേම භූමි. ക്ഷേම භූමි වදයක්, කරදරයක්, හිරිහැරයක්, බාධාවක් නැති පහසුකම් තැන. ජීවිතේ මෙන්න මේ කෙම්බිමටපත් වෙන්න අනුගමනීය ප්‍රතිපදාවකට එකතු වෙන්නට අදාළ ක්‍රියාමාර්ග ගන්නට තේරුම් ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාව සඳහා දායකත්ව දරන ලබන්නේ පරලෝසෙපත් වූ නීතිඥ කීර්ති ජයතිලක මහතාගේ ආදරණීය බිරිඳවන නුගේගොඩ ගංගොඩවිල රබර්වත්ත පාරේ පදිංචි ලලිතා කන්නංගර මහත්මිය, සාවිත්‍රි ජයතිලක ආදරණීය දියණිය, සත්‍යජිත් ජයතිලක පුතණුවන්, වර්ණ විජේකොන් බෑණනුවන්, නවෝද්‍යා ඒකනායක ලේලිය ඇතුළු සියලු දෙනා විසිනුයි පවුලේ අය. අරමුණ නීතිඥ කීර්ති ජයතිලක මහතා පරලොස්සපත් වී 2021 දෙසැම්බර් මාස 12 වන දින වසර 9ක් පූර්ණ වන අතර එතුමාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධය පිණිස මං පෙත් පෑදේවායි ප්‍රාර්ථනා කරනවා. අවශ්‍ය නම් අනුමෝදන් වී ඔබෙන් මේ උදව්ව බලාපොරොත්තු වන්නේ නම් පරලොසෙපත් වූ ඩී.ජී. කන්නංගර ආදරණීය පියාණන් සහ ජයරත්න කන්නංගර සහෝදරය ඇතුළු මියගිය සංසාරගත ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටම අමා මහ නිවන සැනසීම පිණිස මෙම උතුම් කුසලයේ හේතු වේවා. කිත්මි විතාරා හෝ චෙතාරා, විතාරා වෙන්නේ නැති නැත්නම් චෙතාරා දෙකෙන් එකක් හදාගන්න. කිත්මි චෙතාරා නැත්නම් කිත්මි විතාරා. ආදරණීය මිනිබිරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට අවශ්‍ය ආශිර්වාදය ලැබේවා. ජීවිතයේ දීර්ඝායුෂ වේවා. රිවින් සෙත්නිදු ජයතිලක ආදරණීය මුණුබුරාට නිරෝගී සුව ලැබී දිගාසිරි ලැබේවා. සුජීවත්ව සිටින දූ දරුවන් සහ මෑණියන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට දුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. රණවිරුවන් සොයුරන් ඇතුළු අක්කසිලෝ ඇසී සැමට සියලු දෙනාටම කොරෝනා උදරින් ආරක්ෂාව සැලසේවා. දේශකයන් වහන්සේටත් භවගාමී ගමන කෙලවර වී ප්‍රාර්ථනීය බෝධියකින් ඒ වචනේ පාවිච්චි කරන්න එපා කියලා මං කිව්වා. භවගාමී ගමන කෙලවර කරගන්නට ඉහාත්ම වශයෙන්ම හේතු ආසනාව වේවා කියලා බය නැතුව කියන්නේ. එහෙනම් ඔබ පැතු යහපත් පැතුම් සඵල වීමට ඉඩකට ඇති දේවල් සඵල වේවා. ඔබටත් මේ මම මතක් කළා වූ ගාථාවෙන් පෙන්වන යෝජනාව තේරුම් ගන්න ලැබෙනවා නම් එදිනදා ජීවිතයේ බුදුදහම ගන්න ලැබේවි. ඒ තුලින් ඔබ අතර පවතිනා වූ සම්බන්ධතා පළුදු වීම දුරස් වී සැනසෙලිදායක ජීවිතයකට මං පෑදේවායි අපත් ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි.